හරි. හරි පුතේ එහෙනම් භෞතික භූගෝල විද්‍යාව පොතේ මේ ප්‍රශ්නේ ලියා ගන්න. මේක භූරූප සම්බන්ධ ප්‍රශ්නයක්. මේක බහිර්ජන්‍ය භූරූප සම්බන්ධ ප්‍රශ්නයක්. මේ පාඩමේ ස්කන්ධ චලනය කියන පාඩම ස්කන්ධ චලනය ආශ්‍රිත භූරූප කියන පාඩමේ ප්‍රශ්නයක්. රයිට්. ලියන්න හදන ප්‍රශ්නේ පළවෙනි කොටස රෝම ඉලක්කම් 1 දාගන්න. රෝම ඉලක්කම් 1 ස්කන්ධ චලනය යනු කුමක්ද? 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 රයිට්. ඒකට ලකුණු දෙකයි. ලකුණු දෙකයි. රෝම ඉලක්කම් 2 ස්කන්ධ චලන හෙවත් නාය යෑමේ ප්‍රධාන ස්වරූප තුනක් විස්තර කරන්න. ප්‍රධාන ස්වරූප තුනක් විස්තර කරන්න. ඒකට ලකුණු 6යි. තුන්වෙනි ප්‍රශ්නය රෝම ඉලක්කම් 3 නාය යෑම් වර්ධනය වීම කෙරෙහි බලපාන මානව කටයුතු තුනක් විස්තර කරන්න. ඒකට ලකුණු 6යි. හතරවෙනි එක නාය යෑම් උපද්‍රවය මගින් ඇතිවන බලපෑම අවම කරගත හැකි ක්‍රියාමාර්ග තුනක් විස්තර කරන්න. හරි. එතකොට ඒකට ලකුණු 6යි. රයිට්. පුතේ නම් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා බලමු. පළවෙනි ප්‍රශ්නේ ලකුණු දෙකක ප්‍රශ්නයක් ස්කන්ධ චලනය යනු කුමක්ද කියලා තියෙනවා. ලකුණු දෙකක ප්‍රශ්නයක් ස්කන්ධ චලනය යනු කුමක්ද කියලා තියෙනවා. එතකොට මේ බලන්න. ස්කන්ධ චලනය කියන්නේ මොකක්ද කියලා. මේ බලන්න පුතේ මේ දැන් මෙන්න භූමිය තියෙනවා. මේ භූමියේ සමහර ස්ථාන තියෙනවා කඳුකර ප්‍රදේශ. එහෙම නැත්නම් උස තැන් තියෙනවා. ඉතා උස්බිම් ප්‍රදේශ තියෙනවා. කඳුකර ප්‍රදේශ කියමු. මේ වගේ කඳුකර ප්‍රදේශ තියෙනවා. දැන් මේ උස ප්‍රදේශවල නැත්නම් කඳුකර ප්‍රදේශවල
මේ තියෙන භූමිය ගස් කොළන් තියෙනවා ගල් පර්වත තියෙනවා වැලි මැටි බොරළු මේ වගේ දේවල් තියෙනවා හැබැයි සාමාන්‍ය භූමියකට වඩා දැන් තනිතලා භූමියක් ගත්තොත් එහෙත් ගස් කොළන් අරම ඔක්කොම තියෙනවා ගල් කැට ඔක්කොම තියෙනවා හැබැයි විශේෂත්වය තමයි මෙතන ඉඳලා මේ පහළට තියෙන ගුරුත්වයක් තියෙනවා ගුරුත්වය ඒ කියන්නේ උඩින් තියෙන වස්තු පහළට උඩින් තියෙන වස්තු පහළට ඇද ගැනීමේ ශක්තියක් පහළින් ක්‍රියාත්මක වෙනවා එතකොට ඔය වැස්ස කාලෙට හිම තියෙන ප්‍රදේශය නම් හිම කුට්ටිත් එක්ක හිම දිය වෙනකොට මෙන්න මේ පහළින් ඇති කරන ගුරුත්වය නිසා මේ වැලි මැටි බොරළු පස් කැට ගල් කුට්ටි මේ සාක මේ විවිධ දේවල් සහිතව මෙන්න මේවා පහළට ඇද වැටීම නැත්නම් පහළට ගමන් කිරීමකට තමයි පුතා අපි කියන්නේ ස්කන්ධ චලනයක් කියලා. ඒ කියන්නේ ඉහළින් තියෙන භූමි ස්කන්ධ පහළින් තියෙන ගුරුත්වයෙන් හින්දා පහළට ගල් පස් බොරළු පාසාන කොටස් මේවත් එක්ක පහළට ඇදිලා එන එකට තමයි අපි කියන්නේ ස්කන්ධ චලනයක් කියන්නේ. ඒ කියන්නේ භූමියේ උඩ තියෙන කොටස් පහළට ඇදිලා එනවා පහළින් ඇති කරන ගුරුත්වය හේතු කරගෙන. ආන්ගෙම තත්ත්වයට අපි කියනවා ස්කන්ධ චලනයක් කියලා. පැහැදිලි ස්කන්ධ චලනය කියනකොට ආන් ඒක තමයි අපි ලියන්න ඕනේ කතාව. right ලියන්න එතන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. ගුරුත්ව බලය නිසා පස් ගල් බොරළු මැටි රොන් මඩ සහ ඒ මත පිහිටි ගස්වැල් ආදියද ඒ මත පිහිටි ගස්වැල් ආදියද විශාල ප්‍රමාණයක් රැගෙන කඳු බෑවුම් හෝ බුරුල් පසින් යුත් ප්‍රපාතාකාර බිම් පෙදෙස් හෝ දිගේ පහළට ස්කන්ධයක් වශයෙන් චලනය වීම ස්කන්ධ චලනය නම් වේ ස්කන්ධ චලනය නම් වේ හොඳයි ආපස්සරක් එකපාරක් වාක්‍යය කියන්නම් චෙක් කරලා බලන්න ගුරුත්ව බලය නිසා පස් ගල් බොරළු මැටි රොන් මඩ සහ ඒ මත පිහිටි ගස්වැල් ආදියද විශාල ප්‍රමාණයක් රැගෙන
කඳු බෑවුම් හෝ බුරුල් පසින් යුත් ප්‍රපාතාකාර බිම් පෙදෙස් හෝ දිගේ පහළට ස්කන්ධයක් වශයෙන් චලනය වීම ස්කන්ධ චලනය නම් වේ. ස්කන්ධ චලනය නම් වේ. හරි නේද? right. ඊට පස්සේ දෙවනි ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 2. ස්කන්ධ චලන හේවත් නායාමේ ප්‍රධාන ස්වરૂප තුනක් විස්තර කරන්න. නායාමේ ප්‍රධාන ස්වરૂප තුනක් විස්තර කරන්න. දැන් පුතේ උඩ තියෙන මේ බෑවුම දිගේ පහළට මේ ගස් වැල් වැලි මැටි රොන් මඩ බොරළු මේ විවිධ දේවල් පහළට ගුරුත්වයෙන් ඇදිලා එන එක තමයි කොහොමදත් ස්කන්ධ චලනයක් හෙවත් නායාම කියලා කියන්නේ. ස්කන්ධ චලනයට සමාන වචනයක් තමයි නායාම. එතන මේ නායාම නැත්නම් මේ ස්කන්ධ චලනය සිද්ධ වෙන ස්වરૂප කීපයක් තියෙනවා. දැන් ඔයාලා දැකලා ඇති ඔය ඉස්සර මම ඕක හොඳටම දැක්කා ඔය බලකඩුව හරියේ. දැන් ඔතන තඩි ගල් පෙට්ටි බැම්මක් තියෙන බලකඩුව. ඔය හරියේ ඉස්සර පට්ට නායාම තිබ්බේ මාතලේ. ඊට පස්සේ ආය නායයන් තැන් දැක්කා මම ඇටිපොළ මාතලා පිටිය හරියට. මාර විදියට නායයන් තිබ්බයි පැත්තේ කඳුකර පැත්ත. ආය දැක්කා ඕවිලි කන්ද පැත්තේ. හරි. ඕවිලි කන්ද හරියේ නායයන්. ඔය දැන් නම් අර හොඳට කාපට් ගහලා පාරේ මදලා තියෙන ඔතන ඉස්සර පාර දෙපැත්ත. කොච්චරවත් අර බැමි එහෙම තිබුණ නැහැ මොනවත්. කුට්ටි පිටින් කැඩිලා පාරට එන. හරි. ඊට පස්සේ නෙළුව කන්ද පැත්තේ අම්මා පට්ට ඒ විදිහට එනවා. හපුවිද උඩ හපුවිද පැත්ත ඔය සයිඩ් එකත් ඔහොම තමයි රයිට්. ඒතර මාතලේ නායම් අඩුවට තිබ්බේ ඉතින් ඔය නාවුල පැත්තට වෙන්නේ එහෙම නායම් අඩුයි. හැබැයි ආයේ ලග්ගල පල්ලෙකම හරියි. ඔය ලෝණ කන්ද හරියෙම නායන ගොඩක්. ඉස්සර ඔය පල්ලෙකම ඉඳලා විල්ගමෝ පැත්තට හෙට්ටිපොළ පැත්තට යන්න තියෙනවා ඒ ලෝණ කන්ද හරහා. එතකොට මේ පැත්ත පට්ට විදියට නායම්. ඒ නායම් ගොඩක් තිබ්බා. නායන කෙනෙක්ගේදී අදහස් කරන්න පුතා. අර උඩ තියෙන ස්කන්ධේ පහළට ඇදිලා එන එක. මේක එන විදියවල් ගොඩක් තියෙනවා. දැන් නිකන් හිතන්නකො. සමහර වෙලාවකදී මෙහෙම ගල් පොත්ත මෙහෙම තියෙනවා නම් යටින් ගල් පොත්ත නම් තියෙන්නේ නැත්නම් මව්පාසාමයේ ගල් පොත්තක් නම් තියෙන්නේ. මෙන්න මේක දිගේ අර උඩ තියෙන ඔක්කොම ගස් කොළමුයි මේක දිගේ ලිස්සලා පල්ලෙහාට එනවා. එකවරම කුට්ටිය පිටින්ම ලිස්සලා පල්ලෙහාට යනවා. නිකන් දෑවැද්දරයි යනවා වගේ පල්ලෙහාට යනවා. ආන් ඒකට කියනවා වැටීම කියලා. මොකද්ද? වැටීම. වැටීමක් කියලා කියනවා. උඩ ඉඳලා පහළට කඩාගෙන වැටෙනවා. දැන් අපි ඔයාලා ඉවුර ගන්න ඉවුර. ගේ පිටිපස්සේ ඉවුරක් තියෙනවා නම් ගන්න හිතන්නකො නැත්නම් යාළුවෙක්ගේ ගෙදර හරි. ඒ ඉවුරේ කොටස් විදියටම කුට්ටි පිටින් ගැලවිලා පල්ලෙහාට වැටෙනවා. එක්ක ගල් ගෙඩියක් එක්ක මූසල කතා නෙවෙයි ඈ වැහි කාලේ වුණා කියන්න එපා අපිට කී කියන්න එපා. කඩාගෙන වැටෙන්න පුළුවන්. හරි. ආන් ඒක තමයි වැටීම. වැටීම කියලා කියනවා. අය වෙලාවකට ඔයාලා දැකලා ඇති උඩා තිබ්බ ගල් අඩි ගල් කුට්ටි කන්දේ උඩේ ඉඳලා පල්ලෙහාට පෙරලි ඇවිල්ලා පාර උඩ හරියටම තොක් ගාලා වැටලා තියෙනවා. ඒක පෙරලීම. මොකද ඒක පෙරලීම කියලා කියනවා. ඊට අමතරව තව තියෙනවා වැස්ස වෙලාවට අර වත්තේ තියෙන පස් රොන් මඩ මැටි වැලි කොටස් මේවා ඇද්දගෙන එක දිගට ගඟ වගේ මඩ තට්ටුව ගලාගෙන යනවා. ගලාගෙන යනවනේ. ඒක ගැලීම. පැහැදිලි? ගැලීම. ඊට පස්සේ අය ගල් තට්ටුව දිගේ අර රොන් මඩ තට්ටුවක් විදියටම තල්ලු වෙලා යනවා. ඒක ලිස්සා යාම. රූටායාම කියලාත් ඕකට කියනවා. ලිස්සායාම එහෙම නැත්නම් රූටායාම කියලා කියනවා. ඉතින් ඔය අහනවා දැන් ඉතින් ඔය සාමාන්‍ය දේවල් නේ අපි දන්න දේවල්. ඉතින් නායාම අපි දන්නවා තමයි. ඉතින් ඒවා ලේසි තමයි. වැටීම පෙරලීම රූටායාම ලිස්සායාම එකමයි ගැලීම. ඒක එක ස්වරූප තියෙනවා ඉතින්.
ඉතින් සර අපි ඒවා විස්තර කරනකොට රූපත් අඳින්න ඕනද? ඔව් ඉතින් සරල පුංචි රූපයක් ඇඳලා දාන්න විතරයි තියෙන්නේ. වැටීම කියලා විස්තර කරා මොකද්ද වැටීම? පෙරලීම කියන එක විස්තර කරා මොකද්ද පෙරලීම? රූටායාම කියන්නේ මොකද්ද? නැත්නම් ලිස්සායාම කියන්නේ මොකද්ද? ඒක රූපයක් අඳිනවා පොඩිවට. ගැලීම කියන්නේ මොකද්ද? පොඩි රූපයක් සරලව ඇඳලා දාන්න. සරලයි? right. එහෙනම් පුතා අපි මේකෙන් කෝක එකද දෙකද කියලා ගන්නෑ. කෝක හරි එකක් එකට දාගන්න එපේ. එහෙනම් ඉස්සෙල්ලාම දාගමු අපි ගැලීම කියලා දාන්න. ගැලීම අපි දකින්න වැඩිපුර දකින්න ඕකනේ. ඔයාලා දැකලා ඇති ඔය මොරොන් මඩ මැටි ගොඩවල් පිටින් ඇවිල්ලා පාරේ පළුවක්ම නිකන් හඳ පළුව වගේ එක පැත්තක්ම නිකන් මඩ ගොඩක් වෙලා තියෙනවා නිකන්. දියලු අවානක් වගේ. දැකලා ඇතිනේ. ඕක ඔය ඔයිල් කන්ද පැත්තේ එහෙම දැන් නම් නැතුව ඇති. ඉස්සර තිබ්බා. හරි. right. ඒක අපි කියන්නේ ගැලීම. ලියන්න එනම් එකවරම ලියලා රූපය අඳිමු. ලියලා රූපය අඳිමු. නැත්නම් රූප තුන යටින් පෙළට අඳිමු. ඒක ලේසිනේ. විස්තරේ ලියලා රූප තුන පෙළට අඳිමු. right. ලියන්නකො මෙහෙම. වර්ෂා අවස්ථාවලදී ඉහළ ප්‍රදේශවල ඇති වැලි මැටි රොන් මඩ පස පාසාන කැබලි ආදිය ගලායන ජලය සමග මඩ තට්ටුවක් ලෙස බෑවුම දිගේ පහළට ගමන් කිරීම ගැලීම නම් වේ. ගැලීම නම් වේ. ඊළඟ එක දාන්න වැටීම. මේක ඇත්තටම අර අපි කිව්වේ පාරවල් එහෙම තියෙද්දි මෙහෙම නැත්තම් ගෙවල් වල යූර තියෙනවනේ ඔහොම. මේකේ උඩ කුට්ටියක් කැඩිලා මේක හොඳට යට කෑල්ල ඔහොම තියෙද්දි නැත්තම් කීරයක් වගේ ගැලවිලා මේකේ උඩ කුට්ටිය පිටින් ඔහොම කොටසක් ගැලවිලා පතස් ගාලා පහළට වැටෙනවා. මේකේ කොටසක් ගිලිලා වැටෙනවා. මේක කොටසක් පළුවක් පිටින් ගැලවිලා පහළට වැටෙන එක තමයි වැටීම කියලා කියන්නේ. right. ලියන්නේ නම් ප්‍රපාතාකාර ඉවුරු ආශ්‍රිතව අස්ථාවර වන භූමි කොටස් එක්වරම ගැලවී වැටීම එක්වරම ගැලවී වැටීම
වැටීම ලෙස දක්වයි. 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 තව එකක් දාන්න. තුන්වෙනි එක 3යි නේ ලියන්න කිව්වේ. තුන්වෙනි එක දාන්න. ලිහිටුම තුන්වෙනි එක ලිහිටුම 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 කියනවා එහෙම නැත්නම් වරාගතට දාන්න ලිස්සා යාම. ලිහිටුම එහෙම නැත්නම් ලිස්සා යාම. ලිස්සා යාම නැත්නම් ලිහිටුම කියලා කියනවා. right. එතකොට මේකෙදි වෙන්නේ යටින් තියෙනවා පතුල් පාසානේ නැත්නම් මව් පාසානේ. මේ මව් පාසානේට උඩින් තියෙනවා ඕපස් මැටි රොන්මඩෝම ගොඩ. දැන් මව් පාසානය වැස්ස වෙලාවේදී මේ පස් තට්ටුවත් එක්ක තියෙන සම්බන්ධය පොඩ්ඩක් අඩු වෙනවා. මොකද මේක ලිස්සන සුළු මතු පිටක්ින්ද මේක මෙහෙම කුට්ටිය පිටින් ගස් කොළන් උඩින් තියෙන්න පුළුවන් ඒවත් එක්ක. ගෙයක් එහෙම තියෙනවා නම් ඒ ගේත් එක්ක තනි කරන්නේ නැහැ කවුරු. ඔක්කොම අරයි යන. පාලට ඇදිලා යන. ඔය මීරිය පැද්දේ ඕක වුණා. අරනායක සාමසර කන්දෙත් ඕක වුණා. හපුතලේ නායාමෙත් ඕක වුණා. 1912 ගම්පොළ සිංහපිටිය නායාමෙත් ඕක වුණා. අනේ ගම්පොළ පට්ට ප්‍රසිද්ධයි නායානේ. 60 දක්වාම තලවකැලේ පැත්තට යනකොට නුවරඑළිය පැත්තට යනකොට මාර විදියට ඔය ලක්ෂණ දකින්න පුළුවන්. ගල් තට්ටුව ඔහම තියෙද්දි ඒක දිගේ පල්ලෙහාට ලිස්සලා එන කුට්ටිය පිටි. මේවා ලේසි නෑ. මේ හපුතලේ නායාම කියන්නේ අක්කර මම හිතන්නේ අක්කර 200ක් විතර. එක දිගට ගලවගෙන ගියේ. උඩ තිබ්බ ගෙවල් දොරවල් ඔක්කොම අත්තික්. අය ගෙදර යනවනම් දොර යන්න නැතුව ඔක්කොම ගලවගෙන ගියා. අර අරනායක සිද්ධියේදී ගෙවල් 30ක් විතර මම හිතන්නේ පල්ලෙහාට ලිස්සලා ගියා ගල් තට්ටුව දිගේ. අදත් ගියත් ඔයාලට දකින්න පුළුවන් ගල් තට්ටුව දිගේ පල්ලෙහාට ලිස්සලා ගියපු තැන ගල් තට්ටුව විතරක් තියෙනවා. පල්ලෙහා සම්පූර්ණයෙන්ම අඩි 10ක් විතර තට්ටුව එහෙම උඩට තනිතලාව වගේ දැන් හැදිලා තියෙනවා. මාර මේක නායාම බරපතලයි. හරි. ඒ වගේ අවස්ථා දකින්න තියෙනවා. මේක බරපතල නායාමේ තත්ත්වයක්. හරි. ඔව්. රත්කොට නිකොලොය. ඒකේ ලිස්සායාමක්ද ගැලීමක්ද? ඕකේ දැන් පුතා සමහර තැන් තියෙනවා වැස්ස වෙලාවේ සිද්ධ වෙනකොට අර ගල් තට්ටුවක් තියෙනවා නම් ඒක දිගේ ලිස්සලා යනවා. ඒත් එක්ක වැස්ස වැඩිනේ. උඩ තියෙන රොම්මඩ මැටි ගොඩවලුත් එක්ක හේදිලත් යනවා. තේරෙනවද? ඒතර මාතලේ හරියේදී ඊට පස්සේදී ওই සිංහපිටිය හරියේදී ගම්පොළ නැත්තම් අපි අත්තොත් එහෙම කෑගල්ල දිස්ත්‍රික්කයට යනකොට යටියන්තොට හරියෙම එකවර ඔය දෙකම තුනක් සිද්ධ වෙන්න පුළුවන්. ඔය රත්තොට නිකොලොය හරියේදී සිද්ධ වුණේ ඇත්තටම ගැලීමකුත් එක්ක ලිහිටුමක් ලිස්සායාමක්. ඕක තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. පැහැදිලි? ඔය පොඩි තැන් වල තමයි වැටීම වගේ වෙන්නේ. ලොකු තඩි නෑයාම් වලදී අර ගල් තට්ටුව මතු පිට ලිස්සලා යාමත් එක්කම ගැලීමකුත් සිද්ධ වෙනවා. පැහැදිලිද? අර නායාම අපි සිද්ධාන්තමය වශයෙන් මේවා එක එකට එකක් වෙන් කරාට සමහර ඒවා ඔය හතරම එකවර වෙන්නත් පුළුවන්. හතරක් පහක් එකවර වෙන්න පුළුවන්. හරිද? තේරුණානේ? රයිට්. ලියන්න පුතේ මේම මතු පිටින් නැති පස පාසාන කොටස් බොරළු ආදී විවිධ කොටස් යටින් ඇති
මව්පාසානය දිගේ ස්කන්ධයක් ලෙස පහළට ගමන් කිරීම ලිහිටුම හෙවත් ලිස්සායාම නම් වෙයි. ලිහිටුම හෙවත් ලිස්සායාම නම් වෙයි. හරි රයිට්. අපි පොඩි සරල රූප තුනක් ඔකට අදාළ වැඳගමු. හරි. ලිස්සායාම නම් වෙයි. හරි. හොඳයි. මේ බලන්න. ඉස්සෙල්ලාම තිබ්බේ උඩින්ම හරි උඩින්ම තිබ්බේ ගැලීම සරල රූපයක්. මෙන්න මේක තමයි අපි ගැලීම කියනකොට දක්වන්නේ. අර පේනවා මැද තියෙන ගඟක් වගේ ඇලක් දොලක් වගේ රොන් මඩ පිටින් පාරට ගලාගෙන යනවා. ගැලීම. රයිට්. සියලු දේවල් දිය වෙලා ජලය සමග පහළට මඩ ගොඩක් වගේ ගලාගෙන යනවා. තේරුණාද? මේක තමයි අපි කියන්නේ ගැලීම කියලා. ගැලීම. පැහැදිලිනේ? රයිට්. ඊළඟට වැටීම. ඊළඟට වැටීම. මේ ගැලීම මේක අඳගත්තද? මේක අඳින්න හරි. මේ විදිහට රොන් මඩ බැටි සුන්බොන් ගොඩවල් මෙම ජලයත් එක්ක දිය වෙලා මඩ ගොඩක්. ඇත්තටම වචනේ තමයි මඩ විදියට මේ ගලාගෙන යනවා. මඩ ගොඩක්, මඩ ගැලීමක්. මඩ තමයි මේ ගලාගෙන යන්නේ. රයිට්. එතන මේක ගැලීම. ඊළඟ එක වැටීම. මම මේක මකන්නම්. වැටීමත් මෙතනම ගන්නවා. මොකද අර හිට ගත්තොත් මේ පැහැදිලි බව අඩු වෙන හින්දා. වැටීම. ඒක මේ වගේ. වැටීම.
මේ හරි හිත කීරි ගහනවා වගේ ඕම කීරි ගහිලා කොටසක් ගැලවිලා ඕ කීරක් වගේ කොටසක් ගැලවිලා ඒ කොටස පහළට කඩාගෙන වැටේ මේ හරියට කඩාගෙන වැටේ හරි සරලව ගන්න උඩ තියෙන කුට්ටිය පිටින්ම පහළ ගොඩක් විදිහට කඩාගෙන වැටේ ලස්සනට පේනවා නේද සරලව චීගරක් වගේ ඔය ගොඩක් වෙලාවට අපි ගෙවල් පිටිපස්සේ තියෙන යූරු ඕම තමයි කුට්ටිය පිටින් කීරි ගහලා හිත කීරි ගහනවා වගේ ඩක් ගාලා කඩාගෙන වැටේ ඒ තමයි ඒක right මෙයා කඩාගෙන වැටෙනවා කුට්ටිය පිටින් ඉතින් විල් බරක් වලට එකතු කරලා 500ක් 1000 පාඩුවේ අදින එකයි තියෙන්නේ හරි මේ තේරෙනවනේ ලස්සනට අඳින්න පුළුවන් නේ ලස්සනක් නෙවෙයි තියරියට හරි මෙතන දානවා මේක වැටීම හරිද රයිට් මෙතන මේ වැටීම ඔය මේ තියෙන්නේ ගල් කුට්ටි තියෙන්න පුළුවන් ගස් කොළන් තියෙන්න පුළුවන් ඇල්බීසියා ගස් අරම උඩින් තියෙනවා නම් ඉලුක් ගස් තියෙනවා අම්මා තක් ගාලා බලන්න වැටෙනවා මේක ගොඩාක් වෙලාවට මේක ගම්පොළ දකින්නවා මේක මාතලේ දකින්නවා ඒක ගොඩක් පොඩි තැන්වල සිද්ධ වෙන්නේ ඉවුරු දෙන්නේ ගෙවල් වල ඉවුරු නැත්නම් පාරයි ඉවුරු ඒ නුවරඑළිය පාර දිගට ඕක කඩාගෙන වැටෙන්න නේද ඊට පස්සේ ගිනිගත් තේනවා හරි සමහර ගෙවල් පිටිපස්සා ඉවුරු මේ කාලෙට කඩාගෙන වැටෙනවා කඩාගෙන වැටෙන්න කියලා නෙවෙයි කිව්වේ වැටෙනවා කියනවා මම කියන්නේ නැත්නම් මුසල කතාවක් වෙනවා ඕක නේද රයිට් සරස් ගාලා එතන ගත්තානේ හරි මේක ඇදලා ඉවරයි නේද රයිට් හොඳයි හොඳයි මේක ඊළඟ එක පුතා අපි දැන් මේ ලිහිටුමනේ ලිහිටුම ලිස්සා යාම කියන එක ඔව් ලිහිටුම කියන එක ඊළඟට තියෙන ඒක මම අඳින්නම් ඒ බලන්න ලිහිටුම එහෙම නැත්නම් ලිස්සා යාම එකක් සරලයි මෙන්න යටින් මව පාසාන නැත්නම් ඔන්න ප්‍රදේශයක් තිබ්බා ඔන්න ප්‍රදේශයක් තියෙනවා මෙම ප්‍රදේශයම තියෙද්දී ඔන්න භූමියේ මෙන්න යටින් පුතේ මව පාසානේ තියෙනවා මව පාසානේ තියෙනවා මේ මව පාසාන ඔන්න අස්ථාවර වෙලා කොටස අස්ථාවර වෙලා මේ කොටස ඔන්න පල්ලෙහාට මේක දිගේ තල්ලු වෙලා ගිහින් පල්ලෙහාට තල්ලු වෙලා ගිහින් මේ කොටස තල්ලු වෙලා ගිහින් කෑල්ල ඔන්න තල්ලු වෙලා ගිහින් දැන් මේක තල්ලු වෙලා තියෙන කොටස මෙන්න මේ යටින් තියෙන මව් පාසානේ දිගේ පහළට ඕම ඇවිල්ලා ගමන් කරනවා තේරෙනවද මෙන්න මව් පාසානේ දිගේ මේ මව් පාසානේ අර වෙන මව් පාසානේ දිගේ පහළට ගමන් කරලා තියෙනවා කොටස් වශයෙන් මේක ගමන් කරනවා මේක දිගේ ඉස්සලා පහළට කොටස මම ගමන් කරනවා මේක උඩ තියෙනවා නම් ගෙවල් දොරවල් අරව මේවා එකම තමයි මෙන්න මේ විදිහට ඇදිලා යන්නේ තේරෙනවද පල්ලෙහාට යනවා මේ උඩ මෙතන නම් අතිප්පා ඉස්සෙල්ලා දැක්කවද මේක දිගේ එමෙට යනවා
පල්ලෙහාට. මේවා මේක තමයි ලංකාවේ බරපතලම නායම් ස්වරූපය. වැටිම හානියක් වෙන්නේ මේක. මොකද කියනවා නම් අක්කර 200 පිටින් පල්ලෙහාට ඇදලා යන්න පුළුවන්. හරි. මේක අක්කර 200 වගේ විශාල ප්‍රදේශයක් ගල්තට්ටු උඩේ තියෙන එක ගල්තට්ටු පෑදෙනකන් ගමන් කරනවා. ඉතින් පස්සේ නායාම නතර වෙනවා. ඔය පේරාදෙනියේ ටවුන් එක උඩින් තියෙන්නේ මේ වර්ගේ නායම් තිබ්බ ඉස්සර. නමුත් ගල්තට්ටුව මිනිස්සුම දැන් ඒ කියන්නේ රජය මේක පාදලා ගල්තට්ටුවට යනකම් අයින් කරා පස් තට්ටුව. නැත්නම් කවදාවත් මේක නායම් පාලනය කරන්න බෑ. ඊට පස්සේ උඩින් කම්බි තට්ටුවක් දාලා ඒක උඩ අය පස් දාලා දැන් ආය නායම් නැහැ පේරාදෙනිය. ටවුන් එක උඩ තියෙන පස් තට්ටුව. මොකද මේ ගල්තට්ටුවට යනකම් පාදලා තිබ්බේ. දැන් මේක පෑදිලා මේක දිගේ ලිස්සලා පල්ලයට යනවා. මේක තමයි ඔය ලිහිටුම නැත්තම් ලිස්සා යනවා කියන එක. මේක උඩ තිබ්බොත් ගෙවල් දොරවල් මේක පදිංචි වෙලා ඉන්න ඔක්කොම සෙට් එක පිටින්ම පල්ලයට යනවා. අපරාධ කියන්න බෑ. නොමිලේ ට්‍රාන්ස්පෝර්ට් හම්බ වෙනවා. පල්ලයට යනවා. හැබැයි ට්‍රාන්ස්පෝර්ට් එකේ අවසානයේ මරණ තමයි. රයිට්. මීඩියා පැත්තේ මේක උනේ සාමසර කන්දෙත් මේක උනේ. මම මේ hina වෙලා වගේ කිව්වට ඒක hinaවක් නෙවෙයි ඒක. විතර ඛේද වාචකේ තමයි තියෙන්නේ. මේක මහ ඛේදනීය තත්ත්වයක්. රයිට්. මේක මට ලියන්න බැන්නා ලිහිටුම නැත්තම් ලිස්සායාම කියන එක. හරිද? රයිට්. හොඳයි. මේවා ඉතාම පැහැදිලි රූප ඔයාට දෙන්නේ. ඔය විභාගෙදී ඕකම අඳින්න ඕක තමයි ලේසිම අඳින්න විදිය තියෙන විදිය. වචන කියුන්නේ නැද්ද කොයිද? අඳින්න තියෙන ලේසිම විදිය. හරි නේද? රයිට්. හොඳයි පුතේ. තුන්වෙනි කතාව. නායය වර්ධනය වීම කෙරෙහි බලපාන මානව කටයුතු තුනක් විස්තර කරන්න. නායම් වර්ධනය වීම කෙරෙහි බලපාන මානව කටයුතු තුනක් විස්තර කරන්න. අය පුතා ලෝකේ කොහේ තිබ්බත් මොන උපද්‍රවය මොන ආපදාව තිබ්බත් මිනිස්සු නම් මැදිහත් වෙනවාම තමයි. ඌ ඕකේ කොනක ගෑවිලා ඉන්නවම තමයි. නායම් සීන් එකෙත් ඔය හාදය ඔතන ඉන්නවම තමයි. ඔයාලට මතකද මේ ළඟදී බදුල්ලේ නැත්නම් අපුතලේද මන් දන්නේ මේ ළඟදී මාත් එක නිවුස් එකකින් ඇහුවේ කොටගල හරිය වෙන්නේ නැති. තේවත්තක 15 දෙනෙකුට අකුණක් වැදුණා. 15 දෙනෙකුට එකවර අකුණා. ඔව්. මොකක්ද වුනේ? හයිටේෂන් ලයින් එක තියෙන්නේ. කම්බි. හයිටේෂන් කුළුණු තියෙන්නේ. ලයිට් වෝල්ට් ලක්ෂ 3 විතර ඒවා. ආගේ කුළුණු. ඔහොම තියෙන කුළුණුනේ තියෙන්නේ. ඕකට අකුණු අදිනවා. අකුණු ඇද ගන්නවා. ඉස්සර ඔයාට කාලගුණ විද්‍යාඥයෝ සහ භූගෝල විද්‍යාඥයෝ කිව්වා ඔවා හදන්න එපා කඳුකර ප්‍රදේශවල ඉස්සරහට අකුණු වැඩි වෙයි කියලා. ඒ කාලේ රජය කිව්වා කට වහගෙන ඉන්න පච කෙලින්න එපා එහෙම වෙන්නේ නැහැ මූසල කතා කියන්න එපා. ඔයාලා උනත් ටවුන් එක නම් ගෙවල් තියෙන්නේ ටවුන් එක උඩ ස්ලැබ් එකක් තියෙනවා නම් ස්ලැබ් එක කුලියට දෙන්න එපා. ඔය ටෙලිකොම් හරි එහෙම නැත්නම් ඩයලොග් හරි එටිසලාට් මොනවා හරි හච්චරි මොනවා හරි වොන් දන්නේ ඒවා කුළුණු වලට කුලියට දෙන්න එපා. ඔයාට අකුණු වදිනවා. ඔය කුළුණු වලට අකුණු වදිනවා. කුළුණු අසල ඉන්නත් එපා. හරිද? ඔව්. ඔබ හැදුවේ ඇත්තටම ලංකාවේ හයිටේෂන් ලයින් නම් හැදුවේ පුතා ලංකාවේ 1960 ගණන් වල විතර ඉඳලා තමයි හයිටේෂන් ලයින් එක හදන්න පටන් ගත්තේ. දැන් හැමතැනම දානවනේ. ඔය විශාල වොට් 33000ක වුණත් භයානකයි ඈ. ගෙවල් අස්සෙන් යනවා නම් ගෙවල් උඩින් යනවා නම් අර කම්බි පෙළවල් 6ක් 7ක් තියෙන අර කඩි කරන්ට් ලයින් එක අකුණු අදින්න ඉඩකට තියෙනවා. මොකද ඒ වගේ අකුණු අරගෙන ඒකේ වැදිලා විසි වෙනවා. ඒකට කියන්නේ විසිරි අකුණු කියලා. එහෙම එකක් නැහැ කියලා කිව්වා රජේ ඉස්සර. කොයි රජයක්? දැන් මේ රජය කියලා නෙමෙයි මම මේ කියන්නේ. පැහැදිලිද? නැත්නම් ඔයාලා හිතා යකෝ මේ ආණ්ඩුවට එහෙම කියන්න එපා කියලා. කොයි ආණ්ඩුවක් මං කියන්නේ.
රජය කිව්ව එකනේ. ලංකාවේ රජය. රජය කියන්නේ හැම මිනිහමනේ. රයිට්. එතකොට එහෙම වුණා. අකුණු. ඒ වගේ තමයි පුතා නාය යන සීන් එකත් වැඩි කරගත්තේ මිනිස්සු. උපද්‍රවය කොහමද තිබ්බ කන්දක් උඩ කොටස තියෙන එක පල්ලෙහාට වැස්සත් එක්ක එහෙම නැත්නම් හිම කුට්ටිත් එක්ක ගහගෙන යන එක තිබ්බා ඉස්සර ඉඳලා. හැබැයි මේක වැඩි කරගත්තේ මිනිස්සු. දැන් අහන්නේ එවැනි ක්‍රියා තුනක්. එහෙනම් එකක් දාමුකෝ. එකක් ලියලා ඉන්න. ලියන්න අපි මම ඒක විද්‍යාත්මක වචනෙන්ම ලියන්න. රයිට්? ලියන්න ඔයා. එක වැව් නිර්මිත නියමිත එහෙම නෙවෙයි නිර්මිත සකස් කිරීම වැව් නිර්මිත සකස් කිරීම වැව් නිර්මිත සකස් කිරීම මොකක්ද අප්ප වැව් නිර්මිත කියන්නේ මොනවද මේ කියන්නේ කලබල වෙන්න එපා. මෙන්න භූමිය. මේ භූමිය යම් කිසි ප්‍රදේශයක් වෙයි තියෙන්නේ. මේ භූමි ප්‍රදේශය. ඔය තියෙනවා කියලා හිතන්න. ඔන්න ප්‍රදේශයක් තියෙනවා. දැන් මේ ආරේ කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙට පාරක් තියෙනවා. පාර කුරා කූමියෙකුට හානියක් නැහැ. මේකේ බස් යනවා වෑන් කාර් ලොරි ට්‍රැක්ටර් අරවා මේවා යනවා. රජය කල්පනා කරනවා මේ පාර ලොකු කරන්න ඕන. තව ටිකක් මේක පුළුල් අතිවේගී මාර්ගයක් කරන්න. මන්තිරු 8ක්වත් ඕනේ කියලා කිව්වා. එහෙනම් මෙහෙට තමයි වැඩි කරන්නේ. එහෙනම් පාර මේ පැත්තට ලොකු කරන්න ඕනේ. එතකොට සිද්ධ වෙනවා. මෙන්න මෙතන යුරක් හදන්න. මේ භූමිය කපලා ඩෝසර් වලින් අරව මේවයි කපලා අයින් කරන්න සිද්ධ වෙනවා. දැන් පාර ලස්සනට මෙහෙන් ඇදුවා. අපරාධි කියන්න බෑ. බැබලි පාර තියෙනවා. දැන් තඩි පාර. දැන් මේ පාර අයිනේ ලොකු යුරක්. ඉස්සරේම නෑ මෙහෙම ගියා පාර ඔහොම තිබ්බි. දැන් පාර අයිනේ ලොකු යුරක්. අංශක 90ක යුරක්. පාරින්ද බෑවුම වැඩි කරා. ඊළඟ වැස්ස වෙලාවේ මේ වයින්කොට මේ තියෙන කොටස් ඒ දෙනකොට ඉස්සරක් කමක් නැහැ මේක ගලාගෙන ගියා. දැන් එහෙම නෑ මේ කුට්ටි කඩාගෙන පාර උඩට පත බෑවේ. උඩ තිබිච්ච ගල් කුට්ටි ඔක්කොම පිටින් පාර. ඒ බෑවුම් නිර්මිතයක්. ප්‍රවාහන සිද්ධ කරනකොට මාර්ග ඉදිකිරීමේදී බෑවුම වෙනස් කරා. මෙන්න මේ විදියට ප්‍රපාතාකාරයේ බෑවුම් සකස් කිරීමට තමයි පුතා අපි කියන්නේ බෑවුම් නිර්මිත සැකසීම. දැන් නිකන් හිතන්න මේ දැන් අපිට ඔටෝමැටිකලි සිද්ධ වෙලා තියෙනවා. දැන් ඔන්න භූමිය තියෙනවා. දැන් මේ වගේ භූමියක වුණත් අපි හිතමු තාත්තා එක බබෙකුට කියනවා මෙතන ගේ හදාගන්න. පාරටත් ළඟයිනේ කියලා කියනවා. ඒ පුතත් ප්‍රශ්නයක් නෑ කියලා. ඩෝසරයක් ඒ අරන් ගිහින් මෙතන යූර කපනවා. දැන් යූර කපලා. මෙතන තමයි ගේ හදන්නේ. තඩි යූරක් ගේ පිටිපස්සේ. මෙතන ගේ හදනවා. මේ ඊළඟ වැස්ස.
කුට්ටිය පිටින් කඩාගෙන ගේ උඩට පත බෑ. ගෙවල් හදනකොට මාර්ග සංවර්ධනය කරනකොට වෙනත් ඉදිකිරීම් කරනකොට මිනිස්සු මෙන්න මේ භූමියේ බෑවුම් දල සහ මොහොර බෑවුම් ආකාරයට සකස් කරනවා. එතකොට පහළට ඇති කරන ගුරුත්වය වැඩි වෙනවා. භූමිය අස්ථාවර වෙනවා. කැබලි වශයෙන් කොටස් වශයෙන් හෝ එකවරම පහළට චලනය වෙනවා. බෑවුම් නිර්මිත සකස් කරනවා කියන්නේ පුතා අංශක 90ට තියෙන විදියට නැත්නම් දලසා මොහොර බෑවුම් තියෙන විදියට භූමිය සකස් කරනවා. පැහැදිලි? ඒක අපිට සිද්ධ කරන්නත් වෙනවා. ඒකට විකල්ප නැහැ ඉතින්. හරි. සමහර තැනක අපිට තියෙන කඳුකරයක් නම් වත්ත කඳුකරනම් අපිට ඕක කරන්නම වෙනවා. අපි කරපුවාම නායය. ඒක වෙනම කතාවක් ඉතින්. ඉඩම් ඉංගයත් එක්ක ඉතින් ඒක කරන්න දෙයක් නැහැ ඉතින්. right? ලියන්නේ නෝ. ලියන්න. ලෝකයේ විවිධ ප්‍රදේශවල නායයන් වර්ධනය වීමට බලපා තිබෙන ප්‍රධාන මිනිස් ක්‍රියාකාරකමක් ලෙස බෑවුම් නිර්මිත සකස් කිරීම හඳුනා ගනු ලැබේ. ඉදිකිරීම් කටයුතු සහ සංවර්ධන ක්‍රියාකාරකම් වලදී භූමියේ බෑවුම දල හෝ මොහොර බෑවුමක් වනසේ සකස් කිරීම බෑවුම් නිර්මිත සැකසීම යන්නෙන් අදහස් වේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉක්වදෝරය දකුණු ඇමරිකාවේ තියෙන රටක් ඉක්වදෝරය කොලොම්බියාව කියන්නේ දකුණු ඇමරිකානු රටක් කොලොම්බියාව නේපාලය චීනය වැනි රටවල නායයෑම් ඉහළ යාමට බෑවුම් නිර්මිත සැකසීම බලපා තිබෙයි හරිද රයිට් හොඳයි ඒකට මේ චුට්ටත් එකතු කරන්න මේක ඒ නෝට් එකටම පහළ රූලක නෙවෙයි එතනම ලියන්නකො මේකත් මට නිකන් අඩුවක් වගේ දැනෙන්න පුළුවන් ඕක මධ්‍යම කඳුකරේ නිවාස ඉදිකිරීමේදී සහ මාර්ග ඉදිකිරීමේදී ඉවුරු ඇතිවීම මෑත කාලීන නායයෑම් වර්ධනය වීමට බොහෝ සෙයින් බලපා ඇත දැන් හරි දැන් ඔන්න මිනිස් ක්‍රියාකාරකම් එකක් ගත්තා අපි ලංකාවට මේක පටු කරලා දැක්ුවේ නෑ මේක විවිධ රටවල් ඔස්සේ පුළුල් කාරණාවක් විදිහට දැක්වුවා හරිද මොකද නායම් කෙනෙක් ලංකාවට විතරක් අදාළ එකක් නෙවෙයි ලංකාවේ මිනිස්සු විතරක් නෙවෙයි බෑවුන් නිර්මිතාදා ඕකේ විවිධ රටවල් වල ඕක තියෙනවා ප්‍රංශයේ තියෙනවා ජර්මනියේ තියෙනවා ඉතාලියේ දියුණු නොදියුණු කතා නෑ එතන ඕන රටක නායම් හරි නේද රයිට් පුතා ඊළඟට අපි බලමු නායම් එහෙම නැත්නම් මේ ස්කන්ධ චලනය වැඩි වෙන්න බලපා තවත් මානුෂ කටයුත්තක් ඒක ඔයා ලියන්න දෙවෙනි එක අයෝග්‍ය භෝග වගාව අයෝග්‍ය භෝග වගාව
මොනවද? අයෝග්‍ය කියන්නේ යෝග්‍ය කියන්නේ ගැළපෙන. අයෝග්‍ය කියන්නේ නොගැළපෙන. නොගැළපෙන භෝග වගා කරනවා. මොනවද ගැළපෙන්නේ නැති නොගැළපෙන්නේ නැති මොනවද මේ? කීකේ ඔයා අහන්නේ. ගැළපෙන්නේ නැති භෝග ඕන තරම් තියෙන කඳුකර ප්‍රදේශවල. මිනිස්සු කඳුකර ප්‍රදේශවල වගා කරනවා විශාල වශයෙන් දුම්කොළ. කඳුකර ප්‍රදේශවලට එපා කරපු භෝගයක් තමයි දුම්කොළ. මොකද දුම්කොළ සාකය එම භූමියේ ජලය උරා ගන්නවා විතරක් නෙවෙයි ඒ පසේ අස්ථාවර බවක් ඇති කරනවා. ඒ කියන්නේ ස්ථාවර බව නැති කරලා දානවා. ආයෙ තියෙනවා හපු ගස්. හපු කියන්නේ සපු කියන්නේ සපු. මේක ජලය විශාල වශයෙන් අවශෝෂණය කරනවා විතරක් නෙවෙයි මුල පද්ධතිය තිරස් අතර ගමන් කරලා භූමිය අස්ථාවර කරලා දානවා. එසා සපු ගස් කඳුකර ප්‍රදේශවල හදන එක උචිත නැහැ. සපු විතරක් නෙවෙයි. ඕකට එක එක නම් කියනවා ගිනි සපු කියලා. ඔය සපු වලට කියනවා. තව තියෙනවා සපු జాතියක් ගිනි කූරු ගස්. එක එක මිනිස්සු එක එක පැති වල කියනවා. ඇට්ටෝනියා කියන. හවරි නුග කියන. මේක සපු වර්ගයක්. ඇට්ටෝනියා හවරි නුග. මේක ගම්පොළ පැත්තේ මාතලේ පැත්තේ නැත්නම් මේ මධ්‍යම කඳුකරේ ආශ්‍රිතවකට කියන්නේ හවරි නුග තමයි ගොඩක් අය. ආන් ඔය ගස් වගා කරපුවාම ඒ පසේ තියෙන ස්ථාවර බව නැති වෙන එක හේතුවක් තමයි මේ මුල් පද්ධතිය තිරස් අතර වැඩි දුරක් ගමන් කරපුවාම එතන තියෙන භූමිය පස බුරුල් කරනවා. එතන වැස්සත් එක්ක ගහත් එක්ක අපරාධ කියන්නේ බෑ කුට්ටිය පිටින් පහලට කඩාගෙන යනවා. පයිනස් ගහ නායාමේදී විශාල වශයෙන් බලපෑමක් නැහැ ඇත්තට. නායාමේදී විශාල බලපෑමක් නැහැ මොකද ඒකේ මුල් පද්ධතිය ගමන් කරන්නේ පහලට. ඒ පයිනස් එකත් එක්ක තියෙන ආරවුල තමයි අපිට තියෙන වලිය තමයි පයිනස් ගස් කඳුකර ප්‍රදේශවල ජල උල්පත් නැති කරලා දාන. උන් ආයන්නේ එහෙම මහලකුවට ටිකක් බලපාන අඩුයි. ජල උල්පත් හින්දෙන්න බලපාන. නායාමත් එක්ක පයිනස්ගේ ටිකක් සම්බන්ධතාව අඩුයි. ටර්පන්ටයිනුත් එහෙමයි. ටර්පන්ටයිනුත් ඒ වගේ. පැහැදිලි ඒවා නායන්න නෙවෙයි වැඩිපුර බලපාන්නේ. ජලය නැති කරලා දාන. දැන් ඔය තව අයෝග්‍ය භෝගයක් තමයි තේක ගස්. තේක ගස් හරි. මොකද තේක ගහ තිරස් අතර මුල් පද්ධතිය වැඩි. ඊට පස්සේදී තව තියෙනවා මැහෝගනි. කඳුකර ප්‍රදේශවල හදන්න හොඳ නැහැ. මුල් පද්ධතිය තිරස් අතර විහිදෙනවා. ඒ වගේ භෝග තමයි අපි සලකන්නේ. පැහැදිලි? අන්න ඒ වගේ භෝග. ඒ වගේ භෝග වගා කරපුවාම ඒ භූමිය නායාමයේ තත්ත්වය වැඩි වෙනවා. අනිත් එක තේ වගාව. තේ වගාව සර් පඳුරක් වගේනේ තියෙන්නේ. කොහොමද ඒක නාය යන්නේ? දැන් තේ වගාව කියපුවාම දැන් මීරිය බැද්ද සාමසර කන්ද ඔය තේවතුනේ නායකේ. එහෙනම් ඒක ආවරණ භෝගයක් නම් නාය නොයා තියෙන්නේ. නාය යනවා. මොකද හේතුව තේවත්ත කෙටි කාලිනව නෙවෙයි නාය යන්නේ. අවුරුදු 30 40ක් හොඳට අල්ලලා හිටිනවා. හැබැයි මුල් පද්ධතිය ගමන් කරලා තිරස් අතට භූමිය එකේ තියෙන මේ ස්ථාවර බව නැති කරනවා. අවුරුදු 40ක් 50ක් වෙනකොට ආම වැස්සත් එක්ක තේ වත්ත පිටින් පල්ලෙහාට යන්නේ. ප්‍රශ්නයක් නැහැ ගනු කඩන්න බැරි එක විතරයි වෙන්නේ. තට්ටුව පිටින්ම පල්ලෙහාට යනවා. ආ ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අයෝග්‍ය භෝග කියනකොට ඒ පරිසරයත් එක්කත් ගැලපෙන්නේ නැති නොගැලපෙන ගතිය නිර්මාණය වෙනවා. සමහර ප්‍රදේශවල සමහර භෝග හරියන්නේ. ඒ කියන්නේ මේ පහත් බිම් වලට දුම්කොළ වලින් ආය යන්න බලපෑමක් නැහැ. හරි. එතකොට ඔව් අධිධාවිතය කියන්නේ භූමිය මතින් ජලය ගලාගෙන යන එක. ඒක මිනිස් ක්‍රියාවලියක් නෙවෙයි ඒක ස්වභාවික හේතුවක්. අධිධාවිතය කියන එක වර්ෂාව කියන එක ඊට පස්සේ දීපෑවුමේ ස්වરૂපය කියන එක පාලි ගති කරන ගුරුත්වය භූමිකම්පාවල බලපෑම නැත්නම් හිම කුට්ටි වල බලපෑම ඒවා මානව ක්‍රියාවලිය නෙවෙයි ඒවා ස්වභාවික ක්‍රියාවලිය. ඒක භෞතික හේතු.
දැන් අහන්නේ මානව කටයුතුනේ. right. එහෙනම් ලියන්න. නායයන් වර්ධනය වීමට කඳුකර ප්‍රදේශවල සිදු කරනු ලබන මානව කටයුතු අතරින් අයෝග්‍ය භෝග වගාව ඉහළ බලපෑමක් ඇති කරයි. තේ වගාව දුම් කොළ සපු මැහෝගනි කියන්නේ මැහෝගනි විවිධ එළවලු වගාවන් නායම් වර්ධනයට බලපායි. මොනවාරි ගස් ටිකක් දාලා නෙවෙයි මම ඔය කියපු ගස් ටික දාලා නායම් වලට බලපායි කියලා දාන්න. හරි. මම නෝට් එකක් දිහා බලන්න නෙවෙයි කියන්නේ. හරි. ඒ නිසා මෙරට මධ්‍යම කඳුකරේ ජනාවාසකරණය අධික වීමත් සමග ස්වභාවික වෘක්ෂලතා පද්ධතිය ඉවත් කරමින් විවිධ භෝග වගාවන් ඇති කිරීම හරහා පසුගිය දශක කීපය තුළ නායයන් වල වර්ධනයක් සිදු වී තිබේ. හරි. තුන්වෙනි එක දාන්න
පතල් කැණීම්. පතල් කැණීම්. ඔයා මීට කලිනුත් නිතර දෙවේලේ අහලා තියෙනවා. රත්නපුර එරත්න කුරුවිට බලංගොඩ මේ වගේ ප්‍රදේශවල කඳුකර ප්‍රදේශවල නායාම් වැඩි වෙන්න ඒ ප්‍රදේශවල මේ කඳුකරේ මෙන්න මේ විදියට පොළව ආරලා පොළවේ 37ක් කැණීම් දෝනාව ගමන් කරපුවාම උඩ තියෙන කොටස කඩාගෙන වැටෙනවා. ඒ වගේ පහළට උඩ තියෙන කොටස් ඇදිලා එනවා. ගංගා ආශ්‍රිත ගංගාවේ ගැඹුර වැඩි වෙන විදිහට පහළ තියෙන වැලි ආදිය මැණික් ගැරීම් සිද්ධ කරනකොට ගඟේ ගැඹුර වැඩි වෙනවා. ගඟ ගැඹුර වෙනකොට ගඟේ උර උස යනවා. ගඟේ උර උස ගිහිල්ලා උස යනවා නෙවෙයි උස වැඩි වෙනවා. එතකොට මේ කුට්ටිය පිටින් ගඟේ උරු දෙපැත්තට පාදනය වෙනවා. මේ නිසා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම මේ ආකර කැණීම් නැත්නම් පතල් කැණීම් කියන ඒවා නායම් වර්ධනය වෙන්න හේතු වෙනවා. ඔය කළුගල් වගේ දේවල් ඉවත් කර ගන්නකොට පිපිරවීම සිද්ධ කරනවා. දැන් නම් අර කෙමිකල් බ්ලාස්ටිං කියන එක තියෙන්නේ. ඒකෙත් තියෙන බලපෑම. මොකද ගල් කුට්ටි පිටින් අයින් වෙලා යනවා. කොමනත් පිපිරවීම කටයුත්තක් වුණාම එතන භූමිය කෙමිකල් බ්ලාස්ටිං වුණත් එහෙම නැත්නම් ඉස්සර කරපු සාම්ප්‍රදායික විදියට කරපු ඩයිනමයිට් දැමීම වුණත් ওই දෙකෙන්ම නායම් වෙන්න පුළුවන්. මොකද භූමිය චලනයකට ලක් වෙනවා. එතන උඩ තියෙන පස්තට්ටු දුර්වල වෙනවා. පැස්සත් එක්ක පහළට කඩාගෙන යනවා. ඒ නිසා මේ පතල් කැණීම් කටයුතු පිපිරවීම කටයුතු ඔක්කොම එකට තියෙන්නේ. ඒව බලපාන පුතා ලංකාවේමයි කියවේ. ලෝකෙම ඕන කොහෙත් යන නායම් වැඩි වෙන්න. තේරුණානේ? රයිට්. ලියන්න මේම खनिज संपत् सह भूमिये विविध पाषाण आदिय लबा ගැනීම නායම් වර්ධනයට හේතු වෙයි. ශ්‍රී ලංකාවේ කළුගඟ සහ කෙහෙල්ගමු ඔය කළුගඟ සහ කෙහෙල්ගමු ඔය ආශ්‍රිතව මැණික් ගැරීම ගංගා යූරු කාදනය වීමට බලපා ඇත. එසේම කුරුවිට එරත්න
බලංගොඩ වැනි කඳුකර ප්‍රදේශවල මැණික් පතල් කැපීම මැණික් පතල් කැපීම භූමිය අස්ථාවර වී භූමිය අස්ථාවර වී නායය වර්ධනය වීමට බලපා තිබෙයි එසේම කඳුකර ප්‍රදේශවල කළුගල් ලබා ගැනීම සඳහා සිදු කරන පිපිරවීම් කටයුතු කොමාවක් ගම් ඉවුරු වලට හානි වන අයුරින් වැලි ගොඩ දැමීම වැනි ක්‍රියාකාරකම්ද නායයන් වර්ධනය වීමට බලපා තිබෙයි හොඳයි එතකොට පුතා ඔයා අහන ඔච්චරද මිනිස් ක්‍රියාකාරකම් අප්පෝ නෑ ගොඩක් තියෙනවා ඉහළ කඳුකර ප්‍රදේශවල ජලාශය ඉදි කිරීම ඒකත් බලපාන කඳුකර ප්‍රදේශවල ජනාවාසකරණය ඒකත් බලපාන මේ වගේ තමයි හේතු තියෙනවා පැහැදිලි අපි තුනයිනේ ලියන්න කිව්වේ තුනක් ඉඳලා ඒ තුන ලිව්වම right තව තියෙනවා හේතු කොටක් තියෙනවා පොතක් ලියන්න බැරියනේ කවදා හරි අම්මනොත් පොතක් තියෙනවා මහාචාර්ය කපිල දිසානායක සර්ගේ ඔව් අතව වබෙක් මතක් කරා මැටි කර්මාන්තය අම්මා මැටි කර්මාන්තේ බලපාන ඕකත් හැබැයි ඔය පතල් කැණීම් සම්බන්ධ සීන් එකට ගන්න පුළුවන් හැබැයි වෙනම කාලයක් විදිහට ගන්න පුළුවන් ඒවත් බලපාන මම කියන්නේ මහාචාර්ය කපිල දිසානායක සර්ගේ තියෙන පොතක් නායයන් සමග ජීවත් වීමට කියලා ආන්ගේ පොත කවදා හරි මේකට ඉතින් ලොකු හදිසිය ගන්න උවමනාවක් නැහැ කවදා හරි විභාගයෙන් පස්සේ හරි කවන්නේ නායයන් ගැන ලොකු කතන්දරයක් ඒ පොතේ තියෙනවා හරි ඒක මතක් කරේ නිකන් right තුන්වෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා හතරවෙනි ප්‍රශ්න කෑම 4 නායයන් උපද්‍රවය මගින් ඇතිවන බලපෑම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග 3ක් විස්තර කරන්න. ඒ කියන්නේ නායයන් උනාට
ඒකෙන් ඇති වෙන බලපෑම අඩු කර ගන්න හරි එහෙම නැත්නම් නායම් අඩු කර ගන්න හරි මේ ඔක්කොටම අදාළයි. නායම් අඩු කර ගන්න එකත් අදාළයි. නායම් වලින් බලපෑම් වෙන එක අඩු කර ගන්න එකත් අදාළයි. ඒකට බල කරන්න ඕන දේවල් මොනවද කියලා අහන්න. අනිවාර්යෙන්ම මේකට එක එක ප්‍රවේශවල් තියෙනවා. නායම් අඩු කරන්න විවිධ ප්‍රවේශ තියෙනවා. ඒ වගේම ඒකෙන් බලපෑම් අඩු කරන්න විවිධ ක්‍රම තියෙනවා. හරි. මේක අපි වඩාත් හොඳ විදියකට උඩ දාන්න එපා. එතකොට මේ ප්‍රශ්නේ අපි කාරණා තුනක් විස්තර කරමු. ගොඩාක් තියෙනවා කරන්න පුළුවන් කාරණා. ඒවයින් අපි තුනක් විස්තර කරමු. එකක් තමයි දාන්න පුතා නායයෑම් పూర్ව ලක්ෂණ හඳුනා ගැනීම. නායයෑම් పూర్ව ලක්ෂණ හඳුනා ගැනීම. නායයෑම් పూర్ව ලක්ෂණ හඳුනා ගැනීම. పూర్ව ලක්ෂණ හඳුනා ගැනීම. නායයෑම් పూర్ව ලක්ෂණ හඳුනා ගැනීම. මොනවද? නායයන්ට කලින් ඒ භූමියේ යම් යම් වෙනස්කම් පෙන්නේ. දැන් ඔය මැරෙන්න ඉන්න මිනිස්සුන්ට සෝහන් ලකුණු පෙන්නුනාලු. ඊනේ පේනවලු, කොක්කොල පේනවලු, ඉට්‍රේදි පේනවලු, මිනි පෙට්ටි පේනවලු, පාංශ කූල පේනවලු. වලුවේ අපි දන්නේ නැහැ, අපි තාම මැරෙන්න කිට්ටු නැහැ. එම් වෙනවලු. ඒ වගේ පුතා නායන කොට ඒ භූමියේ යම් යම් දේවල් පෙන්නනවා අපිට. පරිස්සම් ඔයල්ලා කියලා පෙන්නනවා. එකක් තමයි එක පාරටම මෙහෙම යුර තියනවා කියලා හිතන්න. මේ පැත්තේ ගේ තියනවා ඔයාලගේ. ඔයාලා කියලා කියන්නේ නැහැ මම. ගයක් තියනවා. මේ ගේ පිටිපස්සේ යුර. මෙතන. මේ යුර මම මේ පැත්තට ගත්තා. කවදාවත් නැතුව වැස්ස කාලෙට විතරක් උල්පත් වෙනවා. වතුර උල්පත් වෙනවා. ඔයාලා කියන්න එපා ඒක වාසනාව කියලා. ඒ වාසනාව නෙවෙයි නායයන් ඔය කිප් වෙලා තියෙන්නේ. අපිත් පොඩි කාලේ නම් කරේ කෙසෙල් පිටි ටිකක් කපලා පැපොල් බට ටිකක් අරගෙන පැපොල් බට ගගා කෙසෙල් පිටි දිගේ ජල සම්පාදන ව්‍යාපෘති කරපු එක. ඒක ගන්න නැහැ සීන් එක. ඒ නායයන් නෙවෙයි. හරි. එකපාරට දියවුල්පත් වතුවේ. මම මේ කියන්නේ සදාකාලික තියෙන උල්පත් නෙවෙයි. එකපාරට වැස්ස කාලෙට විතර දිය උල්පත් එනවා නම් අන්න හිතන්න එතන තියෙන උර නායන්න කිට්ටුයි කියන. අය අපි හිතමු හැමදාම හොඳට තියෙන උල්පතක් තියෙනවා කඳුකලේ. ඒකේ කොයි කාලෙත් වතුර තියෙනවා කියලා හිතන්න. එකපාරට උල්පත නැතුව ගියා. වතුර එන්නේ නැහැ. අවාසනාව නෙවෙයි. ඒ නායන්න කිට්ටුවක් මේ පෙන්නන්න. මතක තියාගන්න තියෙන දියවලුපත් වැහෙන එක හරි අලුතින් උල්පත් මතුවෙන එක හරි භයානක සීන් එකක්. ඔය නායයාමේ සොහොන් ලකුණු. ඔය සමහර ළමයි කියන්නේ මට කොක්කොල පේනවා සර්. මට නිකන් එකපාරට නිකන් හාමුදුරුවෝ ඇවිල්ලා නිකන් පන්සකුලේ දෙනවා වගේ රැට හිතෙනවා සර්. හරිද? ඒ වගේ හිතෙනවා සර් මට වෙලාවකට හීනෙන් අමුතු නිකන් මිනි සෙන්ට් එකක සුවඳක් එනවා. ඒ සෝන් ලකුණු තමයි. ඒ වගේ මේවා සෝන් ලකුණු කඳු කර ප්‍රදේශවල නායයනේ. අය මෙහෙම හිතන්නකො. මෙහෙම පාරේ නැත්නම් මේ ඉඩමේ තියෙනවා ලයිට් කණුවක්. ඔයාලගේ ගෙදරට වයර් එක ඇදලා තියෙන කණු වයර් එක ඇදපු කණුව. මේක ගිය සතියේ ඉඳලා මෙහෙම වෙලා ඇලවෙනවා.
මේකට මුක්කු ගහලා හරියන්නේ නැහැ. ඔයාලා ඉදිරි බල මණ්ඩලයට කියන ඉදිරි බල මණ්ඩලය ඇවිල්ලා ඔහොම කනුව කෙලින් කරලා මුක්කුවක් ගහලා. තව සති දෙකකින් මුක්කුවයි දෙන්නම දැන් මේ පැත්තට බලන් ඉන්නේ. ලැජ්ජාව. නායයන්ට මේ අර ඒ නායම ඉඩ කඩක් වෙයි. කෙසෙල් ගස් තිබ්බේව මෙහෙම වෙලා. ඇල්ල වෙලා නිකන්. නිකන් වෙරිකාරයා වගේ හරහට ඉන්නවා ඒ පාර කෙසෙල් ගස්. ඒ නායයන්ට පුතා. මේ නායයන්ට ඉඩ කඩක් තියෙනවා. කණු ගහපුවා. මේ නායයන්ට ඉඩ කඩ. අය පොළවේ නිකන් පැල්මක් ගිහිල්ලා. පොළවේ මේම පැල්මක්. අපි හිතමු ඔයාලගේ උඩ තියෙනවා පල්ලෙහා පාර තියෙනවා ඔයාලගේ ඊට මේ හරියෙන් ඉරක් ගිහිල්ලා. මේව මේ මැටි ටිකක් දාලා වහලා දාන්න බෑ. අර ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්න බෑ වගේ මේක නවත්තන්න බෑ ඉතින්. ඕකේ නායයාම ඊට කඩක් වෙයි තියෙන්නේ. ඕකට ගෙනල්ලා ඉතිරියක් දෙයක් වහලා නායයන් එක චුට්ටක් කල් දා ගන්න පුළුවන්. හැබැයි නාය යන්නේක වලක්ව ගන්න බෑ. නාය යනවා ඒක. අය අපි හිතමු බිත්තිය මේ අතට ඉලි ගහිලා. බිත්තිය මේ අතට මොම පල්ලයට ඔය බිත්තිය තන්තන් වල ඉලි ගහිලා කියලා හිතමු. උපුරන. තාත්තා මේ හරි අපරාධු පොඩ්ඩක් අයින් කරලා කම්පි නෙට් එකක් දාලා අර කුකුල් දැල් ටික ආයෙත් අපරාධු ගහනවා. අර හිතින් යන අය අතින් අල්ලලා සීන් එක තමයි එතන. නායයන් දෙක තියෙනවා. අත නායයන් මේ සීන් එකේ සෙට් වෙන්නේ. ඔයා කියන්න පුළුවන් සර් එතකොට ඔක ෆවුන්ඩේෂන් යවලක් වෙන්න බෑද? පුළුවන්. ෆවුන්ඩේෂන් එකේ අවුලක් තිබ්බත් ඔහොම වෙනවා. ඉතින් එකපාරටම හිතන්න එපා මේ නායයන් යන්නේ කියලා. දැන් අපි හිතමුකෝ නාවුල ටවුන් එක හරිය කෙනෙක්ගේ මෙහෙම ඉන්නේ ගෙදර පැල්ලමක් ගියපම මේ නායයන් ටවුන් එකේ නාවුල ටවුන් එකේ නායයන් නැහැ නේ කවදාවත්. එතකොට මේ ෆවුන්ඩේෂන් එකේ අවුල. ඒ බාස්ගේ වැරද්ද. හරි. ඒ නිකම් බාස් හරි මක බාස් හරි ඒ හදලා තියෙනවා. හරි. ඒ නායයන්ට නෙවෙයි ඈ. ඒ ෆවුන්ඩේෂන් බහැලා. ඒවත් වෙනවා. අය වෙලාවකට ඔය මාතලේ නිකොලොය පුංචි රත්තට හරි එහෙම නැත්නම් කොස්වාන හරි ගුරු බැබිලා හරි එහෙම නැත්නම් ගම්පොළ දලත කිට්ටුව හරි ඔය හරි මෙහෙම තිබ්බොත් ගෙදරක පැල්ම ගෙදර විත්තිය පැල්මක් තියෙන මේ අතට ඒ නායයන් නෙවෙයි ඒ භූමිය ගිලා බරින්න ජෝග්‍රෆියා කියන ජීවිය පොඩ්ඩක් දැනන් ඉන්න බෑවුවා. දැන් ඔයා අද ඔයයි ගෙදර කොයයි මේ පැත්තට ඉරි ගහිලාද කියනවා. හරි. ඔව්. එහෙම ඉරි ගහිලා තියෙනවා නම් තව ගෙදරකත් බලන්න. තව ගෙදරකත් බලන්න. ගෙවල් කීපයක ඉරි ගහිලා තියෙනවා නම් ඒ භූමිය මේ ගිලා බැහිමේ තර්ජනයක් තියෙනවා. ඒවට තමයි කියන පුතා නායාවේ පූර්ව ලක්ෂණ කියන්නේ. එකපාරට මේව නායයක් නැහැ. කලින් දැනුම් දෙනවා පරිස්සම් කරලා හිටපී. ඒව අඳුරගත්තොත් අපිට පුළුවන් නායාමට පිළියම් යොදා ගන්න. භූමිය පුපුරලා වගේ යනකොට තඩි පල්ලෙයන් තඩි කොන්ක්‍රීට් බැම්මක් ගහනවා. පළක පුළුවන් නම් නාය කියන. බලප්ප ගන්න පුළුවන්. තේරුණා නේද? සමහර ඒවා වළක්වන්න බෑ. සමහර ඒවාට පොඩි පිළියම් දාන්න පුළුවන්. නායාම කල් දා ගන්න පුළුවන්. නායා අද නොවේ හෙට. බාලගිරිය අද නොවේ හෙට වගේ චුට්ටක් කල් දා ගන්න පුළුවන්. මොනවා වුණත් මේව අඳුරගෙන ඉන්න. right ලියන්න නාය යන්න නාය යන ප්‍රදේශවල භූමිය නායයාමට මත්තෙන් ඊට අදාළ
ඊට අදාළ යම් යම් పూర్ව ලක්ෂණ පෙන්වයි. పూర్ව ලක්ෂණ පෙන්වයි. పూర్ව ලක්ෂණ පෙන්වයි. పూర్ව ලක්ෂණ පෙන්වයි. භූමිය ඉරිතැලීම භූමිය ඉරිතැලීම භූමිය ඉරිතැලීම වඩාගත්තේ නැත්නම් ඔය වෙලාවට පොඩ්ඩක් තරහින් වගේ බලන් ඉන්න පැත්තකට වෙලා එකයි. භූමිය ඉරිතැලීම කුළුණු සාක කුළුණු කමාවක් සාක ආදිය ඇලවීම ඇලවනවා කියන්නේ මේ ගම් ගාලා එහෙම තියන්නේ නෙවෙයි. ඔහොම වෙනවා. ඇලවීම ගොඩනැගිලි වල බිත්ති ගොඩනැගිලි වල බිත්ති ඉරිතැලීම ඉරිතලනවා කියන්නේ පුපුරනවා. ඔව්. බිත්ති ඉරිතැලීම බිත්ති ඉරිතැලීම දිය උල්පත් එක්වර මතුවීම හා එකවර මට කියන්න හිතා ගන්න බෑ. එක්වර මතුවීම හා තිබෙන උල්පත් එක්වර සිඳී යාම වැනි තත්වයන් නාය යෑමක පෙරනිමිති ලෙස පවතී. නායෑමක පෙරනිමිති ලෙස පවතී. මෙම పూర్ව ලක්ෂණ හඳුනා ගැනීම තුළින් පෙරසූදානමක් ඇති කරගත හැකිය. එමගින් නායෑම් බලපෑම අවම කළ හැකි වේ.
අවම කළ හැකි වේ. අවම කළ හැකි වේ. ඒ එකක්. හරි? ඒක ප්‍රධාන එකක් මේ නායාමේ සිද්ධ වෙන බලපෑම නැත්නම් හානිය අඩු කරගන්න පුළුවන් තත්ත්වයක් ඔය. ඔය අඳුරගන්න හිටපුවාම හරියට එතකොට අපිට ඒකට අදාළව ගැළපෙන කොට නැගිලි හදා ගන්න පුළුවන්. විවිධ දේවල් කරගන්න පුළුවන්. රයිට්. ඔව්. දැන් පොඩ්ඩක් අසනීප තත්ත්වය ටිකක් අඩුයි. දැන් ටිකක් සාමාන්‍යකරණයට ලක් වෙමින් පවතිනවා. හරි. හොඳයි. දෙවනි කතාව. දෙවනියට මොනවද මේකට කරන්න පුළුවන් කියලා යහන්. එතකොට නායම් අඩු කරගන්න. නායම් අඩු කරගන්න කරන්න පුළුවන් මොනවද කියලා අහන්න. ළමෙක් ප්‍රශ්නයක් අහනවා මම ඒක මේකෙන් පස්සේ කියන්නම් ඈ. ඔකෙන් පස්සේ. මේකට සම්බන්ධ තියෙනක නැති වෙලා යන්නේ. රයිට්. මේ බලන්න. නායම් වලින් ඇතිවන බලපෑම අඩු කරගන්න කරන්න ඕන එකක් තමයි නායම් පූර්ව ලක්ෂණ අඳුරගත්ත එක. අනිත් එක තමයි පුතා පෙර සූදානම් වීම. පෙර සූදානම් වීම. අපි දන්නවනම් අපි ඉන්නේ කඳුකරයක කියලා. අපි නායාමට රෙඩි පිට ඉන්න ඕන. උඹ ඕන නායපලයක් අපි අපේ වැඩේ කරන්නම් කියලා අපි නායාමට කියලා තියාගන්න. නිකම්ම පොරටෝක් දීලා හරියන්නේ නැහැ නායමට. උඹ ඕන වරෙන්කෝ කියන. නායාම ඇවිල්ලා ඔක්කොම උචස් ගාපුවාම ඉවරයි. එහෙම බෑ. මේකට පට්ට සූදානමක් තියෙනවා. භූමිය ස්ථාවර කරලා තියෙනවා. පුළුවන් නම් පළ නායකය. අර නායාමට හැකි ස්ථාන අපි ගල් බැමි දාලා කොන්ක්‍රීට් බැමි දාලා පස ස්ථාවර කරනවා. පස ස්ථාවර කරනවා. ඊට පස්සේ ආවරණ භෝග වගා කරනවා. ඔය සේර පැල සේර පේර නෙමෙයි සේර කියලා තියෙන්නේ. අර ඉලුක් වගේ જાතිය. ඌවා හැම හොඳයි නායන ඒවා අඩු කරගන්න මාර සුපිරි. ආවරණ භෝග ඇති. අනිත් එක නායන වෙලාවේ ඉන්න හිටින්න තනක් තියෙන්න බෑ. ඒ නිසා නාය ගියොත් මෙතන යන්න තනක් තියාගන්න. ආරක්ෂිත ස්ථාන පිළියෙල කිරීම. අනිත් එක මේක දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් හදාගන්න. රයිට් මේ නාය යනවා ඒ වගේ වෙලාවට මේ මෙහෙමයි කරන්න කියලා ප්‍රජාව දැනුවත් කරලා තියන්න ඕනේ. මේවා කරන්න එපා කියලා තියන්න. නායයන්ට මේව තියනවා පස්කන්ද කඩාගෙන ඔහම යනවා. ගෙදර තියෙන රෙදි පෙට්ටි උස්ස හිටියොත් රෙදි පෙට්ටිය මිනි පෙට්ටියක් වෙනවා. ඒ කියන්නේ බරපතල දේවල් උස්සන්න ඕනේ නැහැ. රත්තරන් මිල මුදල් වගේ දේවල් පොඩි ගහලා පැත්තකින් තියලා තියෙනවා. හොරුන්ටත් කියලා තියන්නේ පොඩ්ඩක්. ඒව ඒ වෙලාවට අරන් ගියාට කමක් නැහැ. හරි? බර අඩු දේවල් උස්සා ගන්න පුළුවන් දේවල් බස් ගාලා ඇදගත්ත අම්මා දුවපන් තාත්තා දුවපන් කට්ටිය දුවපන් කියලා දුවනවා. ඒක හරි ඒක කරන්න ඕනේ. හරි? ඒ කියන්නේ රැගෙන යා හැකි දේවල් විතරක් අරන් යන්න. ඔය මොකද ඔප්පු තිරප්පු ටික ඒවා අරන් යන්න ඕනේ. නැත්නම් පස්සේ ආය උප්පු හදන්න සෑහෙන කේස් උප්පැන්න දාති කරව මේ වටනා ලිය කියවිලි ඒවා හැම අරන් යන්න පොඩ්ඩක් දැනුවත් කරලා තියන්න ඕනේ. ඕවා තමයි ප්‍රජාව දැනුවත් කිරීම යටතේ
පෙර සූදානමක් ඇති කරගන්න පුළුවන්. අනිත් එක තමන්ගේ ඉඩමේම ඉන්ෂුරන්ස් කරලා තියෙනවා ගෙදර එහෙම. පුළුවන්. රක්ෂණය කරනවා. ඒ කියන්නේ අවදානම තක්සේරු කරලා තියා ගන්නවා. නායකයොත් පවදාට වෙන තැනක ගයක් හම්බ වෙනවනේ රක්ෂණේ. ඒක රක්ෂණ කරලා ගන්නවා. ඒව තමයි පෙර සූදානම් වෙන්නේ. ඒතර ගේම නැති වුණොත් තව ගයක් රක්ෂණ සමාගමෙන් ලැබෙයි. හරි. ඒවා තමයි පෙර සූදානම් කියලා කියන්නේ. හොඳයි. ලියන්න එනවා. ලියන්න. නායයන් ආපදාව සඳහා පෙර සූදානමක් ඇති කර ගැනීම තුලින් ඉන් ඇතිවන හානිය අඩු කරගත හැකිය. නැත්නම් අවම කරගත හැකිය. නායෑමේ පූර්ව ලක්ෂණ හඳුනා ගැනීම සහ ප්‍රජාව දැනුවත් කිරීම කොමාවක් දේපොළ තක්සේරු කිරීම කොමාවක් ආරක්ෂිත ස්ථාන පිළියෙල කොට තැබීම පහසුවෙන් රැගෙන යා හැකි වටිනා ලියකියවිලි ආදිය සකස් කොට තැබීම ආයතන අතර ඒ කියන්නේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව එක වතින් ආයතන අතර සම්බන්ධීකරණය මනාව සකස් කිරීම වැනි පියවරයන් මෙහිදී වැදගත් වෙයි. පැහැදිලි right ඊළඟට පුතා
තුන්වෙනි පියවර අර මුලින් තිබිච්ච ඒ වගේ කෑලි තුන්වෙනි එකට අදාළ හරි right දාන්න නායම් වලින් සිද්ධ වෙන හානිය අඩු කරගන්න අර පෙර සූදානම වගේ මුලින් කියපු පූර්ව ලක්ෂණ අඳුරා ගන්න වගේ තව පියවරක් තමයි ජනාවාසකරණය පාලනය කිරීම ජනාවාසකරණය පාලනය ජනාවාසකරණය පාලනය ඒ කිව්වේ කඳුකර ප්‍රදේශවල නේ වැඩිපුර නායම් එනම් මේ කඳුකර ප්‍රදේශවල නාය යන්නේ වළක්වන්න අනිවාර්ය පියවරක් තමයි මිනිස්සුගේ ක්‍රියාකාරකම් අඩු කරන එක. ඒක දැඩි නීති රීති මගින් දැනුවත් කිරීම මගින් කරන්න ඕන. කරන ඉදිකිරීම භූමියට පසට ගැලපෙන විදියට කරවන්න. ඒ ඔස්සේ කඳුකර ප්‍රදේශවල ජනාවාසකරණය නැත්නම් නිවාස අලුතින් හදාගන්න එක පාලනය කරන්නත් ඕනේ. ඒ වගේම නිවාස සහ ඉදිකිරීම සිද්ධ කරනකොට යෝග්‍යතා සහතික ලබා ගැනීම අනිවාර්ය කරන්න. මේ භූමිය හොඳයිද නැද්ද කියන එක අනිවාර්ය කරන්න. ඒකට ඔය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වගේ ආයතනවල සහයෝගය ලබා ගන්නත් ඕනේ. එතකොට ජනාවාසකරණය පාලනය කරගෙන නියමිත ඉදිකිරීම හරි විදියට කරලා මේ වැඩි ලස්සනට කොට දා ගන්න පුළුවන්. නැත්තම් නායන එක තවත් ඉස්සරහට වැඩි වෙනවා. රයිට් නේ. රයිට්. මේම ලියන්න නායාමේ අවදානම නායාමේ අවදාන සහිත ප්‍රදේශවල නායම් උපද්‍රවය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන සාධකයක් වන්නේ එම ප්‍රදේශවල ශීඝ්‍ර ජනාවාසකරණයයි මේ නිසා ක්‍රමයෙන් ජනාවාසකරණය
අවම කිරීම සඳහා නීති රීති ඇති කිරීම ජනාවාසකරණය අවම කිරීම සඳහා නීති රීති ඇති කිරීම කොමාවක් නීති රීති ඇති කිරීම කොමාවක් ගොඩනැගිලි ඉදිකිරීමේදී යෝග්‍යතා සහතිකය අනිවාර්ය කිරීම සහ අනිවාර්ය කිරීම සහ ඊට අදාළ ආයතන තවදුරටත් සක්‍රිය කිරීම කළ යුතුය ජනාවාසකරණයට විකල්ප භූමි ප්‍රදේශ හඳුන්වා දීමද කළ යුතු වේ හොඳයි එතකොට ඕම ඔය කතාවත් එක්ක එම ප්‍රශ්නයට අදාළ පිළිතුර සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. එම ප්‍රශ්නයට අදාළ පිළිතුර සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. එහෙනම් ඔතනින් එම ප්‍රශ්න ඉවරයි. හරි.